හොඳයි කවුරුත් සාදුකාරයක් දෙන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි හැම කෙනෙක්ම සුවපත් වේවා. අද අපි ධර්ම සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍රය මම හිතනවා මේ සුතවත් ආර්ය ශාවකයන්ට ධර්ම ප්‍රීතිය ඇති කරන සූත්‍රයක් කියලා. ධර්ම රසය ගෙනලා දෙන සූත්‍රයක් කියලා. මේ සූත්‍රය බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ නම් මේ සූත්‍රයට නමක් දාලා නැහැ. නමුත් අර බටහිර ත්‍රිපිටක මාලාවේ මේකට දාලා තියෙනවා නමක් පරිබ්බාජක සුත්තං කියලා. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ මේකට නමක් දාලා නැහැ, අංකයක් විතරයි තියෙන. ඒ නිසා අපිට මේ සූත්‍රය අවශ්‍ය නම් කරන්න පුළුවන්. සන්දිට්ඨිකෝ සුත්තං, එහෙමත් නැත්නම් ධම්මෝ සන්දිට්ඨිකෝ සුත්තං කියලා. අපි බලමු මේ සූත්‍රය කොහොමද බුදුහාඳුරෝ විග්‍රහ කරන්න කියලා. අතකෝ අඤ්ඤතරෝ බ්‍රාහ්මණ පරිබ්‍රාජකෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසින්නෝකෝ සෝ බ්‍රාහ්මණ පරිබ්‍රාජකෝ භගවන්තං ඒතද වෝච. බුදුහාරවන්ගේ මෙන්න මේ බ්‍රාහ්මණ පරිබ්‍රාජකෙක් මෙන්න මෙහෙම දැන් ප්‍රශ්නයක් අහන්නයි යන අපි බලමු මොකද්ද ප්‍රශ්නය කියලා. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති භෝගෝතම වුච්චති. භාග්‍යවතුන් වහන්සේ සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති භෝගෝතම වුච්චති. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති කිත්තාවතානුකෝ භෝගෝතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. බොහොම පැහැදිලි අහන ප්‍රශ්නය. මොකක්ද අහන ප්‍රශ්නය? සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති. එහෙමත් නැත්නම් ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ධම්මෝ සන්දිට්ඨිකෝ කියලා කියන්නේ? ඔන්න ප්‍රශ්නය. අන්න දැන් බුදුහාඳුරෝ එහෙමනම් විග්‍රහ කරන්න යනවා මොකද්ද මේ ධම්මෝ සන්දිට්ඨිකෝ කියලා කියන්නේ කියලා. ධම්මෝ සන්දිට්ඨිකෝ කියලා කියන්නේ මොකද්ද කියලා. අපි බලමු කොහොමද බුදුහාර විග්‍රහ කරන්නේ කියලා. රත්තෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ අත්තව්‍යාබාදාය පිචේතේති පරව්‍යාබාදාය පිචේතේති උභය ව්‍යාබාදාය පිචේතේති චේතසකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. රත්තෝ කෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තු. මෙන්න මේ රාගයෙන් මත් වෙනවා. රත්තු රත්තෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතු. අභි කියන්නේ අපි දන්නවානේ ගැඹුරු, භූතු භූත. දැන් අපි අර කියන්නේ බහුභූත කියලා. බොරු. අපි ඊත් විග්‍රහ කළානේ. මහා සාවජ්ජු. මෙන්න මේ රාගයෙන්මත් වෙලා
මෙන්න මෙහෙම අභිභූතෝ හෙවත් මහා සාවජ්ජු මහා බොරුවක් නිර්මාණය කරගන්න. ඒක නිසා මොකද වෙන්නේ? පරියාදින්න චිත්තෝ. ඒ කියන්නේ රාගේ නම් මේ සිතේ අර ප්‍රිය ස්වභාවයක් උපදිනකොට අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එහෙමත් නැත්නම් අර බුදුහාර විග්‍රහ කළේ ඒකමයි. රයායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රහ බිනන්ද. එහෙමත් නැත්නම් රාගයක් මේ සිතේ උපදිනකොට මේ සිතේ ප්‍රිය ස්වභාවයෙන් මේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක් උපදිනවා. අන්න එහෙමනම් රත්තෝකෝ බ්‍රහ්මන රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. මොකද වෙන්නේ එතකොට? අත්ත ව්‍යාබාදාය පිචේතේති. මෙතන තේරුම් ගන්න ඕන අත්ත කියලා කියන්නේ තමාට ඇවතක් කරගන්නවා. එහෙමත් නැත්තම් ජාති වුණොත් අපි දන්නවා දැන් අරමුණක් භවපච්චය ජාති. ජාති වුණොත් මොකද වෙන්නේ? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවං. අන්න එක තමයි අපි අපිට කරගන්න ඇවත. ඒක නිසා මෙන්න මේ ආකාරයට රාගයෙන් මත් වෙනවා. අභිභූතෝ පරියාදින්න චිත්තෝ නම් දැන් අපි මොකද කරගන්නේ එහෙනම්? තමාට ඇවතක් කරගන්නවා. අර රාගේ බිහි වුණා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. අන්න අපට උදා වෙන දේ. ව්‍යාධි ආබාධ විතරක් නෙමෙයි. ඒ ඔක්කොම දුක උදා වෙනවා. තමාට උදා වෙනවා. තමාට විතරද? නෑ. පර. ඇයි? මොකද මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා කියන්නේම මනසාචේ පදුට්ටේන බහසතිවා කරෝතිවා. අපි දස අකුසලයක් කරනවා හැවත් තීනි දුෂ්චරිතේ හැසිරෙන. අන්න එහෙමනම් අපි අපට ඇවතක් කරගන්නවා. අනිත් අයටත් ඇවතක් කරගන්නවා. එහෙමත් නැත්නම් අජ්ජත් බහිද්ද. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් උභය ව්‍යාබාදාය පිචේතේති. මෙන්න අපිට ඇති වෙන චේතේති. අන්නේ ප්‍රතිඵලයක් විදිහට ඒක තමයි ආපහු විග්‍රහ කරන්නේ. මොකද වෙන්නේ? චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. මොකක්ද උදා වෙන්නේ? අවසම් ප්‍රතිඵලය තමා දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. හැබැයි අපි දන්නවා රාගයක් උපදිනකොට මොන වගේ ආමිෂ වේදනාවක්ද අපි විඳින්නේ? සුඛං සෝමනස්සං. අභිභූතෝ පරියාදින්න චිත්තෝ කියන්නේ එතන අපි සුඛං සෝමනස්සං කියලා ආමිෂ වේදනාවක් තමයි රාගයක් උපදිද්දී විඳින්නේ. පංචස්කන්ධයක් උපාදානය කරගන්නකොට රාගයෙන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දැන් බුදුහාර විග්‍රහ කරන්නේ එහෙමනම් අභිභූතෝ පරියාදින්න චිත්තෝ ඒ ප්‍රතිඵලයක් වශයෙන් අන්න මොකද වෙන්නේ? චේතසිකම්පේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදී. වචනයක් තියෙනවා අපි ඔය කියන්නේ මේ පටිසන්දෙනවා කියලා. ඒකම තමයි මේ. ඒක තමයි ප්‍රතිඵලය. පටිසංවේදේති. පටිසංවේදේති. දැන් බුදුහාරෝ ඒකෙම අනිත් පැත්ත කියනවා. හැබැයි රාගේ පහීනේ. එහෙනම් මේ රාගේ ප්‍රහාණය කරනවනම් නේවත්ත ව්‍යාබාදාය පිචේතේති. අර තමාට එහෙමනම් ඒ කියන්නේ රාගේ ප්‍රහාණය කළා කියන්නේ රාගේ උපදින්න දුන්නේ නැහැ. භවපච්චය ජාති වෙන්න දුන්නේ නැහැ. එහෙනම් භව නිරෝධෝ ජාති නිරෝධ. ජාති නිරෝධන
ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් නිදහස්. අන්න ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රාගේ පහිනේ නේවත්ත ව්‍යාබාධාය පිචේතේති න මෙතන න කියන එක තමයි න අත්ත ව්‍යාබාධාය පිචේතේති. ඊට පස්සේ එහෙනම් න පර ව්‍යාබාධාය පිචේතේති. න උභය ව්‍යාබාධාය පිචේතේති. අන්න එහෙමනම් න චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. හේවත් රාග බැම්මෙන් නිදහස්. ඒකයි තීරුම් ගන්න. අර දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේ උපායාස නැත. දැන් මේ අහන්නේ මොනවාද මේ විග්‍රහ කරන්නේ? මොකද අහු ප්‍රශ්නේ? මොකද්ද මේ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන්නේ කියලා යැහුවේ? ඉතින් බුදුහාමුදුරුවෝ මේක නිසා රාගයට විතරක් නෙමේ රාගයටත් මේ වගේමයි. ද්වේෂයටත් දුට්ටෝකෝ බ්‍රහ්මන දෝසේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. දෝසේ පහීනේ විග්‍රහ කරනවා. ඒ වගේම විග්‍රහ කරනවා මෝහයටත්. මූලෝකෝ බ්‍රහ්මන මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. මෝහේ පහීනේ එකම විග්‍රහය කරනවා රාගයටත් ද්වේෂයටත් මෝහයටත්. අපි දැන් ඉස්සරහට යමු. ආයත් විග්‍රහ කරනවා. රත්තෝකෝ බ්‍රහ්මන රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තු. මොකද වෙන්නේ? කායේන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. එලා රාගය මුල් කරගෙන මේ රාගයේ මත් වෙච්ච පුද්ගලයා මොකද කරන්නේ? අපි කියවනේ අභිභූතෝ පරියාදින්න චිත්තු. කායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. දස අකුසලයක් කරනවා. කායකම්ම වචීකම්ම මනෝකම්ම තුන්දොරින්ම කර්මය බිහි කරගන්නවා. මෙතන විග්‍රහ කළා නැති වුණාට තවදුරටත් ඉදිරියට ගිහිල්ලා පුණ්‍යාභිසංකාර. මොකද කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. තවදුරටත් ඉදිරියට ගිහිල්ලා එහෙමනම් අபிසංකාරත් කරනවා. පුණ්‍යාභිසංකාර, අපුණ්‍යාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. ඒකයි තීරුම් ගන්න. ඒ වගේ විග්‍රහ කරනවා. එහෙමනම් රාගේ පහිනේ නේව කායේන දුච්චරිතං චරිතේ න වාචාය දුච්චරිතං චරිතේ න මනසා දුච්චරිතං චරිතේ. ඒක තමයි තීනි සුචරිතය. ඒවත් දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙනවා. ඒකයි තීරුම් ගන්න. නැවතත් විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ. රත්තෝකෝ මේ වගේම තමයි අපි තේරුම් ගන්න ඕන. රත්තෝකෝ බ්‍රහ්මන රාගෙන අභිභූතෝ පරියාදින්න චිත්තෝ මේ වගේම විග්‍රහ කරනවා. දෝසෝ ද්වේෂය නිසා කායේන දුච්චරිතං චරිතී වාචාය දුච්චරිතං චරිතී මනසා දුච්චරිතං චරිතී. මෝහයටත් එහෙමයි. එහෙමනම් රාගේ පහිනේ, දෝෂෝ පහිනේ, මෝහෝ පහිනේ. ඒකටත් එහෙමමයි. හේතු තුනයි. නැතත් බුදුහාම විග්‍රහ කරනවා. රත්තෝකෝ බ්‍රහ්මන රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. දැන් විග්‍රහ කරනවා. අත්තත්තම්පි යථා භූතං නප්පජානාති. පරත්තම්පි යථා භූතං නප්පජානාති. උභයත්තම්පි යථා භූතං නප්පජානාති. හැබැයි රාගේ පහිනේ. අත්තත්තම්පි යථා භූතං පජානාති. පරත්තම්පි යථා භූතං පජානාති. උභයත්තම්පි යථා භූතං පජානාති. මෙතන තේරුම් ගන්න ඕන. එහෙමනම් අපි කියවනේ අත්ත තමා කියලා තේරුම් ගන්නත් පුළුවන්, පර අනිත් අය කියලා තේරුම් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අත්ත අධ්‍යාත්මය, අජ්ජත්. පර කියන්නේ බහිත්. හැබැයි මෙතන විග්‍රහ කරනවා නප්පජානාති.
එහෙනම් රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ කියන தત્ත්වය ඇති කරගත්තන ඒ කියන්නේ මේ රාගයක් උපදවාගෙන අර මේ අභිභූතෝ මේ මහා බොරුව නිර්මාණය කරගෙන මේ සිතින් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකෘති ඥාන ශක්තියක් හෙවත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගත්තා නම් අපි දන්නවනේ රාගයක් ද්වේෂයක් මෝහයක් උපදිනවා කියන්නේම පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නවා කියන එකයි. අන්න එහෙනම් ඒ පුද්ගලයාට තේරුම් ගන්න ඕන අත්තත්තම්පි යථා භූතං නප්පජානාති. පජානාති. ඒ කියන්නේ මොකද්ද පජානාති කියන්නේ? වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන වෙනස හඳුනා ගන්නවා. ඒ සම්පූර්ණ තේරුම් ගන්න උනා තවත් විදිහකට මේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙන්නේ අධ්‍යාත්මයේ පිළිබඳ නප්පජානාති. ඒ කියන්නේ ඇතුළ. එහෙමත් නැත්නම් බාහිරයේ පිළිබඳ නප්පජානාති. හෙවත් තවත් විදිහකට හිතන කිව්වොත් බාහිරේ මොනවද තියෙන්නේ? බාහිර මොනවද? රූප. ඇතුලේ මොනවද තියෙන්නේ? නාම. මොකද මේ කතා කරන්නේ පංචස්කන්ධ උපාදානයක් පිළිබඳව. අන්න එහෙමනම් ඒ පුද්ගලයාට නාම රූප. බාහිරයේ රූප කොටස ස්පර්ශ කරගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස ස්පර්ශ කරගෙන රූප කොටස ස්පර්ශ කරගෙන නාම කොටසක් අර අභිභූතු මහා බොරුවක් නිර්මාණය කරගන්න. ඒකයි තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න ඕන අපි කිව්වට අත්තත්තම්පි යථා භූතං නප්පජානි පරත්තම්පි යථා භූතං නප්පජානාති කියලා කිව්වත් තමා ගැන අදහසකුත් නැහැ අනිත් අය බාහිරය පිළිබඳ අදහසකුත් නැහැ. හැවත් ඒක තවදුරටත් ගැඹුරින් තේරුම් ගත්තොත් රූප කොටස පිළිබඳ අදහසකුත් නැහැ. නාම කොටස පිළිබඳ අදහසකුත් නැහැ. පංචස්කන්ධ උපාදානය පිළිබඳ අදහසකුත් නැහැ. හැබැයි රාගේ පහිනේ. කාටද රාගේ ප්‍රහාණය කරන්න පුළුවන්? සුතවත් ආර්ය ශාවකයෙකුට. අන්න එන සුතවත් ආර්ය ශාවකයා නම් අත්තන්තම්පි යථා භූතං පජානාති. ඔහු පජානාති වෙනවා. මේ අසකනාසයේ දිවකය මන කියන ස්පර්ශ ආයතන හයකට රූපයක් ස්පර්ශ වීම නිසා තමාගේ සිතේ වර්තමාන මොහොතේ සිද්ධ වෙමින් තියෙන වෙනස හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත නිසායි ඔහුට ඒ රාගය ප්‍රහාණය කරන්න කටයුතු කරන්න පුළුවන්. ඔහුට සතර කමඨහන් වැඩිවීමෙන් මෙන්න මේ රාගය ප්‍රහාණය කරන්න පුළුවන්. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේක බුදුහාර විග්‍රහ කරනවා එහෙමනම් දෝසෝ මෝහෝ. අන්න දැන් බුදුහාරව පිළිතුරු දෙනවා. ඒවම්පිකෝ බ්‍රහ්මන සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. බොහොම පැහැදිලි. එහෙනම් ඇහුවේ මොකද්ද ප්‍රශ්නය? මොකද්ද මේ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන්නේ කියලා. මොනවද බුදුහාර විග්‍රහ කරලා තියෙන බලපුවාම? රාගයත් රාගයේ ඉපදීමේ ප්‍රතිඵලයක්. ද්වේෂයත් ද්වේෂයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්. මෝහයත් මෝහයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්. හෙවත් සමුදයත් සමුදේ උපදවා ගන්න ආකාරයත් සමුදේ බිහි වෙනකොට පංචස්කන්ධයක් උපාදානය කරනකොට මෙන්න මේ තීනි දුස්චරිතේ හැසිරෙනවා. මනසාචයේ පදුට්ටේන භාසතිවා කරෝතිවා වෙනවා. මෙන්න මේ තුන්දොරින්ම කර්මයේ බිහි කරගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ දුක් පැවැත්මක් පාටිසන්දෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක බොහොම සරලව බොහොම රසවත්ව බුදුහාමුදුරු එහෙමනම් සම්දිට්ඨිකෝ කියන්නේ මොකද්ද කියන එකට පිළිතුරක් දුන්නා. සම්දිට්ඨිකෝ අපිට බොහොම පැහැදිලි. එහෙමනම් සන් කියන්නේ මොනවද? එහෙමනම් රාගේ දෝසෝ මෝහ. මෙන්න මේ තමාගේ සිතේ රාගයේ ද්වේෂයේ මෝහයේ ක්‍රියාකාරීත්වය දැක ගන්න ඕන. සම්දිට්ඨිකෝ
ඒකයි තේරුම් ගන්න. බොහොම සරලයි. අපේ මේ ධර්මයේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන සුත්තවත් ආර්ය ශ්‍රාවකයෙකුට නම් මේක බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් මොකද්ද මේ සන්දිට්ඨිකෝ? මේ සන් දැක ගන්න ඕන. මේ තේසං හේතු තුන දැක ගන්න ඕන. ඒකයි. හැබැයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන දෙපැත්තම. රාගේ පහිනේ, එහෙමත් නැත්නම් දෝෂෝ පහිනේ, මෝහෝ පහිනේ. ඒ කියන්නේ සමුදය නිරෝධය. බොහොම සීමා සහිත වචන ප්‍රමාණයකින් බොහොම ලස්සනට සමුදයත් දුකත්, සමුදය නිරෝධයත් නිබ්බානයත් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් ඒ වගේම මේ බුදු ජයන්ති ත්‍රිපිටක මාලාවේ එක සූත්‍රයක් නෙමෙයි මේ ආකාරයට මෙන්න මේ ධම්මෝ සන්දිට්ඨිකෝ සූත්‍ර 3ක් විතර තියෙනවා. එක සූත්‍රයක තියෙන්නේ ධම්මෝ සන්දිට්ඨිකෝ නිබ්බාන. මොකද්ද මේ ධම්මෝ සන්දිට්ඨිකෝ නිබ්බානං කියන්නේ කියලා අහනවා. ඒකසා ඒ සූත්‍රයේදී මේකම විග්‍රහ කරලා තව පොඩි කොටසක් බුදුහාරෝ විග්‍රහ කරනවා. අරකෙම විග්‍රහ කළා වගේ රාගෝ, දෝෂෝ, මෝහෝ. ඒ තුනේ ආකාරයට විග්‍රහ කරලා අන්න මේක ඇහැව්වනේ සන්දිට්ඨිකෝ නිබ්බානං කියන්නේ මොකද්ද කියලා. අන්න බුදුහාරෝ විග්‍රහ කරනවා. අර තුන විග්‍රහ කරලා යතෝචකෝ අයම් බ්‍රහ්මන අනවශේෂං රාගක්ඛයං පටිසංවේදේති අනවශේෂං දෝසක්ඛයං පටිසංවේදේති අනවශේෂං මෝහක්ඛයං පටිසංවේදේති එවංපිකෝ බ්‍රහ්මන සන්දිට්ඨිකං නිබ්බානං හෝති. අන්න පටිසං අර රාගේ පහිනේ, දෝෂේ පහිනේ, මෝහේ පහිනේ. රාගේ, දෝෂේ, මෝහේ ප්‍රහාණය කරනවා නම් මොකද්ද වෙන්නේ? රාගක්ඛය, දෝෂක්ඛය, මෝහක්ඛය. එහෙමනම් සන්දිට්ඨිකං නිබ්බානං හෝති. රාග බැම්මෙන් නිදහස්, ද්වේෂ බැම්මෙන් නිදහස්, මෝහ බැම්මෙන් නිදහස්. මේ සූත්‍ර ඔක්කොගෙදීම මේ ප්‍රශ්නේ අහන මේ බ්‍රහ්මණ මේ බමුණෝ බුදුහාමුදුරන්ගේ මෙන්න මේ පිළිතුර ලැබුණාට පස්සේ බුදුහාමුදුරන්ට මෙන්න මෙහෙම ස්තුති කරනවා. කොහොමද ස්තුති කරන්නේ? අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේ. ඒ කියන්නේ යටිකුරු කරලා තිබිච්ච යමක් උඩුකුරු කළා වගේ සේයතාපි. පටිච්චන්නං වා විවරීය. වහලා තිබිච්ච යමක් විවෘත කළා වගේ. මූලස්සවා මග්ගං ආචික්කේය. මං මුලාහිලා හිටපු කෙනෙකුට පාර පෙන්නුවා වගේ. අන්ධකාරේවා තෙලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි ධක්කන්ති. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා ඇස් ඇත්තු දකීවා කිව්වා වගේ. ඒවමෙවම් බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අන්න එහෙමනම් මෙතන විතරක් නෙමෙයි බොහෝ සූත්‍රවල මේ බොහෝ පිරිසක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ බුදුහාමුදුරන්ට ස්තුති කරන්නේ ඔන්න ඔය ආකාරයටයි. ඒ කියන්නේ අර
යටිකුරු වෙලා තිබිච්ච දෙයක් උඩුකුරු කළා. වැහිලා තිබිච්ච දෙයක් නිරාවරණය කළා. මම්මුලා වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්නලා දුන්නා. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් පත්තු කරලා ඇසැත්තෝ දකී කිව්වා කියලා වගේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුව අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතු. ඒක නිසා මේ අය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඒ වගේම උපාසකං උප ආසව කය මම් භවං ගෝතමෝ ධාරේති. ඒ කියන්නේ එහෙමනම් ඔහු සුත්තවත් ආර්ය ශාවකයෙක් බවට පත් වෙලා උපාසකයේ බවට පත් වෙනවා කියලා මේක බුදුහාමුදුරුවන්ට කියනවා. මම බුද්ධං සරණං ගච්ඡාමි මම ධම්මං සරණං ගච්ඡාමි මම සංඝං සරණං ගච්ඡාමි. මම ඔබ වහන්සේගේ ශාසනයේ උපාසකයෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ කවදාවත් කාටවත් කිසිම සීලයක් සමාදන් කළේ නැහැ. බුදුහාමුදුරුවෝ කළේ ධර්මයේ දේශනා කරන එකයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධර්මයේ තේරුම් ගත්තු සුත්තවත් ආර්ය ශාවකයෝ තමයි මෙන්න මේ ආකාරයට බුදුහාමුදුරුවන්ට මෙන්න මේ ආකාරයට අපි සිංහලෙන් කිව්වොත් ස්තුති කරන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් බොහොම පැහැදිලි අපිට මොකද්ද මේ සන්දිට්ඨිකෝ කියලා කියන්නේ කියලා. ධම්මෝ සන්දිට්ඨිකෝ. එහෙනම් මොකද්ද මේ සන් කියන්නේ කියන එකත් බොහොම පැහැදිලි වෙනවා. බොහොම පැහැදිලි වෙනවා. ඒස අපි තේරුම් ගන්න ඕන තවදුරටත් ටිකක් ගැඹුරට බැලුවොත් මේ සූත්‍රේ දැන් බුදුහාමුදුරුවෝ චතුවර්ය සත්‍ය දැකගත්තු ක්‍රමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සන්දිට්ඨිකෝ වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ බුදු වෙන අවස්ථාවේ චතු ආර්ය සත්‍ය දැකීමයි. ඒ විග්‍රහ කරන්නේ. ඒ වගේ දැන් මේ පෙන්නලා දෙන රත්තෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ අත්ත්ව්‍යාබාදායපි චේතේති පරව්‍යාබාදායපි චේතේති උභයව්‍යාදායපි චේතේති චේතසිකම්පි දුක්ඛං දෝමනසං පටිසංවේදේති. හේතු සමුදය බිහි කර ගැනීම එහි ඵලය. සමුදය සහ දුක. මේක ප්‍රථම වරට බුදුහාමුදුරුවෝ දැකපු දණක් තියෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. සමුදයත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අභිභූතෝ පරියාදින්න චිත්තෝ. ඒ ප්‍රතිඵලය දුක්ඛං දෝමනස්සං පටිසංවේදිතේ. දුක. එහෙනම් සමුදය නිරෝධ කළොත් රාගේ පහිනේ, දෝෂේ පහිනේ, මෝහ පහිනේ. එහෙමනම් න චේතසිකම්පි දුක්ඛං දෝමනසං පටිසංවේදිතේ. අර විග්‍රහ කළානේ අවසානයේට. රාග බැම්මෙන් නිදහස්, ද්වේෂ බැම්මෙන් නිදහස්, මෝහ බැම්මෙන් නිදහස්. සුතවත් ආර්ය ශාවකයෙක් නම් මේක දැක්ක ගමන් මෙතන තේරුම් ගන්න පුළුවන් මේ තියෙන චතු ආර්ය සත්‍ය කියන එක. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම මෙන්න මේ ද්වේතාවයේ දෙපැත්ත දැකපු ආකාරය මේ ද්වේදාවිතක්ක සූත්‍රයේ විග්‍රහ කරනවා බොහොම ලස්සනට. පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනභිසම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඔය තද හෝසි. බෝධිසත්ව කාලේ පුබ්බේව මේ භික්කවේ සම්බෝධ සම්මා සම්බුද්ධත්වයට පෙර අනභිසම්බුද්දස්ස සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට අභිමුඛව ඉන්නකොට බෝධිසත්ව කාලේ.
යන්නු නාහං ද්විදා කତ୍වා දුවිදා කତ୍වා විතක්කේ විහෙරෙය්‍යන්ති සෝකෝ අහම් භික්ඛවේ යෝචායං කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකම් භාගම කාසෙන්. අන්න එක පැත්තක් දැක්ක. ඒ වගේම විග්‍රහ කරනවා. එහෙමනම් යෝචායන් නෙක්ඛම්ම විතක්කෝ යෝච අව්‍යාපාද විතක්කෝ යෝච අවිහිංසා විතක්කෝ ඉමන් ဒ ුතියම් භාගම කාසින්. මොකද බුදුහාමුදුරුවෝ දැක්කනේ මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයට හෙවත් දුකට මොනවද හේතු කියලා මේ කරන පරිශ්‍රණය තුලදී තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. මේක දකින්න. එහෙමනම් මෙන්න මේ ආකාරයට දවතාවිය දැක්කා. අන්න එතනත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මෙන්න මෙහෙම. තස්ස මයිහම් භික්කවේ ඒවං අප්පමත්තස්ස ආතාපිතෝ පහිතත්තස්ස විහෙරතෝ uppajjati කාම විතක්කෝ. කාම විතක්කයක් ඉපදිනකොට මොකද කරන්නේ? සෝ ඒවං පජානාමි. uppannokෝ මේ අයං කාම විතක්කෝ සෝචකෝ අත්තව්‍යාබාදායපි සංවත්තති පරව්‍යාබාදායපි සංවත්තති උභය ව්‍යාදායපි සංවත්තති. ඒ විතරක් නෙමේ පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක හෙවත් තවත් විදිහකට කිව්වොත් රාගය, ද්වේෂය, මෝහය. අනේ නැතිනම් දකින්නවා මෙන්න මේ රාග බැම්මෙන් බැඳෙනවා, දේශ බැම්මෙන් බැඳෙනවා, මෝහ බැම්මෙන් බැඳෙනවා. අන්න මෙතන විඥාණයෙන් ක්‍රියා කරනවා අනිබ්බාන. නිබ්බාන නෙමෙයි නිබ්බානේ අත්හරිනවා. හෙවත් රාග බැම්මෙන් බැඳෙනවා, දේශ බැම්මෙන් බැඳෙනවා, මෝහ බැම්මෙන් බැඳෙනවා. අන්න එහෙමනම් සංවත පවත්වාගෙන යනවා. පඤ්ඤා නිරෝධිකෝ. එතන ප්‍රඥාවක් නැත. විඥාණයෙන් තමයි ක්‍රියා කරන්නේ. අන්න බුදුහාරු ඉස්සල්ලාම එහෙනම් දැකගත්තු ආකාරය. හේතු සහ ඵල දැකගත්තු ආකාරය මේ විග්‍රහ කරන්නේ. අනික අනිත් පැත්ත විග්‍රහ කරනවා. එහෙමනම් අත්ත්ව්‍යාබාදාය සංවත්වීපි මේ භික්කවේ පටිසංචික්කතෝ. පටිසංචකය. පටිසංචික්කතෝ අබ්බත්තං ගච්ඡති. ඒ වගේම පරව්‍යාබාදායපි උභයව්‍යාබාදායපි ඒ වගේ මෙතනදී විග්‍රහ කරනවා පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවතිකෝ තිබි මේ භික්කවේ පටිසංචික්කතෝ අබ්බත්තං ගච්ඡති. එස්තමේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ ඒ බුදුහාමුදුරුවෝ මේ හේතු දැකලා ඵලය දැකලා හෙවත් සම්දිට්ඨික වෙන අවස්ථාව. සම්දිට්ඨිකෝ දැන් මේකමනේ විග්‍රහ කළේ සම්දිට්ඨිකෝ කියන කොටස පළවෙනි එකට කොටසට. ඒකයි තීරුම් ගන්න ඕන. අතරන විග්‍රහ කළේ සරල විදිහට රාගයේ පහිනේ, දෝෂෝ පහිනේ, මෝහෝ පහිනේ කියලා. නමුත් මෙතන විග්‍රහ කරනවා අබ්බත්තං ගච්ඡති කියලා. සෝකෝ අහම් භික්කවේ uppන්න කාම විතක්කම් පජහමේව විනෝදමේව ව්‍යන්තමේව නන් අකාසින්. ඒ කියන්නේ අර අපි කියන කාම විතක්ක පජහති විනෝදේති ව්‍යන්ත කරෝති අනභවං ගමේති හේවත් මෙතන විග්‍රහ කරනවා පජහමේව විනෝදමේව ව්‍යන්තමේව නන් ආකාසින්. ඒ කියන්නේ මේ රාගයේ ද්වේෂයේ මෝහය ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ කියලා. එහම පේරනවා අන්න බුදුහාමුදුරුවෝ සන්දිට්ඨිකෝ
වෙච්ච ආකාරය තමයි මේ ද්වෝදා විතක්ක විසූත්‍රයේදී විග්‍රහ කරන්නේ. අන්න ඒකම තමයි අර සන්දිට්ඨිකෝ කියන්නේ මොකද්ද කියලා අහනකොටත් බුදුහාමර දෙන පිළිතුර මේකමයි. මේකමයි. ඒක නිසා පෙන්වලා දුන්නා. රාගය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන කායේන දුච්චරිතං චරිතී, වාචාය දුච්චරිතං චරිතී, මනසා දුච්චරිතං චරිතී. තීන දුස්චරිතේ හැසිරෙනවා. ඒකයි තේරුම් ගන්න. කායේන දුච්චරිතං චරිතී. පානාතිපාතා හෝති, අදින්නාදායි කෝපන හෝති, කාමේසු මිච්ඡාචාරී හෝති. අන්න කාය දුස්චරිතය. වචී දුස්චරිතය. මුසාවාදී හෝති, පිසුනා වාචෝ කෝපන හෝති, පරුසා වාචෝ කෝපන හෝති, සම්පප්පලාපී කෝපන හෝති. මනසා දුච්චරිතං චරිතී. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් මනසා චේ පදුට්ටේන. ඒක තමයි මනෝ දුස්චරිතය. හේවත් ඒකම තමයි මේ විග්‍රහ කරමින් ඉන්නේ. රත්තෝකෝ බ්‍රහ්මන රාගේන අභිභූතෝ, දෝසෝකෝ බ්‍රහ්මන දෝසේන අභිභූතෝ, මෝහකෝ මූල්හෝකෝ බ්‍රහ්මන මෝහේන අභිභූතෝ. කාය දුච්චරිතං චරිතී, වාචාය දුච්චරිතං චරිතී, මනසා දුච්චරිතං චරිතී. ඒ වගේ විග්‍රහ කරනවා. තත්තෝකෝ බ්‍රහ්මන රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. අත්තත්තම්පි යතා භූතං නප්පජානාති. මේක විග්‍රහ කළා. හැබැයි දැන් ඒකම අනිත් පැත්ත විග්‍රහ කරනවා. රාගේ පහීනේ, එහෙමත් නැත්නම් දෝසෝ පහීනේ, එහෙමත් නැත්නම් මෝහෝ පහීනේ. නේව කායේන දුච්චරිතං චරිතී, න වාචාය දුච්චරිතං චරිතී, න මනසා දුච්චරිතං චරිතී. රාගේ පහීනේ, අත්තත්තම්පි යතා භූතං පජානාති, පරත්තම්පි යතා භූතං පජානාති. ඒ කියන්නේ තේරුම් ගන්න ඕන. මේ මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා කරන්න නම් සමුදය නිරෝධ කරන්න. ඒකයි තේරුම් ගන්න ඕන. සමුදය නිරෝධ කරන්න ඕන. හෙවත් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ උපාදානය දැක ගන්න ඕන. අජ්ජත් කොටස දැක ගන්න ඕන. අධ්‍යාත්මයේ සිද්ධ වෙන ක්‍රියාවලිය දැක ගන්න ඕන. බාහිර කොටස දැක ගන්න ඕන. නාම රූප. බොහොම සරලයි. මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් සතර කමඨහන් වඩන සුත්තවත් අරිය ශාවකයෙකුට නම් මේ සරලව බුදුහාමුදුරුවෝ මේ සන්දිට්ඨිකෝ සූත්‍රයෙන් කොහොමද මේ සමස්ත බුද්ධ දේශනාව සංක්ෂිප්ත කරලා දේශනා කරලා තියෙන්නේ කියලා. මේ හේතුඵල ධර්මය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් නේව කායේන දුච්චරිතං චරිතී, න වාචාය දුච්චරිතං චරිතී, න මනසා දුච්චරිතං චරිතී. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. අපි ඒකට තමයි කිව්වේ පටිවිරතෝ සීලය කියලා. ඉස්සෙල්ලාම මනෝ සුචරිතය ඇති කරගන්න ඕන. රාගේ වීත රාගේ කරන්න ඕන, ද්වේෂේ වීත ද්වේෂී කරගන්න ඕන, මෝහේ වීත මෝහී කරන්න ඕන. ඒක නිසා අර මේකම තමයි විග්‍රහ කරන්නේ අසජි මහරහතන් වහන්සේත්. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතු හේතු තුන බුදුහාර විග්‍රහ කළේ අර. රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ, දෝසේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ, මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ, දුක්ඛං දෝමනස්සා පටිසංවේදේති. රාගේන අභිභූතෝ කාය දුච්චරිතං චරිතී, වාචාය දුච්චරිතං චරිතී, මනසා දුච්චරිතං චරිතී. දස අකුසලයක් කරනවා හැවත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්න.
රාගේ පහීනේ, දෝසෝ පහීනේ, මෝහෝ පහීනේ. හෙවත් රාගේ වීත රාගේ කරනවා, දේශේ වීත දේශී කරනවා, මෝහය වීත මෝහී කරනවා. හෙවත් සමුදය නිරෝධ කරනවා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් විග්‍රහ කළා න දුක්ඛම් පටිසංවේදේති. හෙවත් රාග බැම්මෙන් නිදහස්, ද්වේෂ බැම්මෙන් නිදහස්, මෝහ බැම්මෙන් නිදහස්. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, සන්දිට්ඨිකෝ නිබ්බාන. අනවශේෂා රාගක්ඛයන්, අනවශේෂං දෝසක්ඛයන්, අනවශේෂං මෝහක්ඛයන්. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන දැන් ගැඹුරින් මේ සූත්‍රය විග්‍රහ කරන්නේ. එතකොට අපිට තේරුම් ගැනීමටයි එහෙනම් මොකද්ද මේ සන්දිට්ඨිකෝ කියලා විග්‍රහ කළේ කියලා. සන්දිට්ඨිකෝ කියලා විග්‍රහ කළේ මොකද්ද කියන එක. ඒක නිසා මේ බුදුහාරෝ පෙන්වන්නේ මේ හේතු තුන හොයාගත්තා. තමාගේ සිතේ උපදින මේ රාගය දැක ගන්න ඕන. ද්වේෂය දැක ගන්න ඕන. මෝහය දැක ගන්න ඕන. එහෙම දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අපි දුක් පැවැත්මක් නිර්මාණය කරගෙන ඒ දුක් පැවැත්මකට අහු වෙලා දුකක් පවත්වාගෙන යන බව තේරුම් ගන්න ඕන. හැබැයි අසුතවත් පුතඥය දුක්ඛේ අඥාන, දුක්ඛේ අඥාන. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයටවත් දුක් පැවැත්මට අපි අහු වෙලා ඉන්නවා. මෙහෙම දුක් පැවැත්මක් පවත්වාගෙන යනවා කියන එක ගෝචර නැහැ. දුක්ඛේ අඥාන. ඒ වගේම තමාගේ දුකට හේතු මොනවද කියලා ගෝචර නැහැ. අන්න දැන් මේ බුදුහාර හොයතු තමයි විග්‍රහ කරන්නේ. දුක්ඛ සමුදය අඥාන. හේවත් සංඋදය. බොහොම පැහැදිලි. සංඋදය වුණොත් මොකද වෙන්නේ කියලා තමයි බුදුහාර විග්‍රහ කරන්නේ. එහෙමනම් අසුතවත් පුතඥයා දුක්ඛේ අඥානං, දුක්ඛ සංඋදේ අඥානං. එහෙනම් ඉතින් ඔහුට මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා කොහොමත් ගෝචර වෙන්න විදිහක් නැහැනේ. දුක්ඛ නිරෝධේ අඥානං. එහෙනම් ඒකට ක්‍රමයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් තියෙනවා කියලා කොහොමත් ගෝචර වෙන්න විදිහක් නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥාන. ඒකට කිව්වා අවිද්‍යාව කියලා. අන්න එන පෙන්නලා දෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒක නිසා අවිද්‍යාව මුල් කරගෙන දුක නිර්මාණය කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කළේ. ඒක නිසා මේ දුකින් මිදී නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් පෙන්වලා දුන්නා. ඒකට නම් මෙන්න මේ හේතුඵල ධර්මයට අනුව කුසලයේ අකුසලයේ තීරුම් අරගෙන කුසලය උපකාරී කරගන්න ඕන. අන්න ඒකට කිව්වා එහෙමනම් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය කියලා. කුසලය මුල් කරගෙන දැන් මෙතන අවිද්‍යාව මුල් කරගෙන දුක නිර්මාණය කරගන්න. එහෙමනම් ඒ දුකින් මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? කුසලය මුල් කරගෙන රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන ක්‍රම. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම. අපි තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාද ධර්මය කියන සිද්ධාන්තය තුළ තමයි චතුආර්ය සත්‍ය දැක ගන්න පුළුවන්. චතුආර්ය සත්‍ය දකිනවා කියන්නේම පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා කියන එකයි. එසේනම් අපි තේරුම් ගන්න ඕන එහෙමනම්
මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය. සමුදය නිරෝධ කරන්න තමයි බුදුහාමුදුරුවෝ අපිට සතර සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රය භාවිතා කරන එක තමයි, ඒ භාවිතා කරන ක්‍රමය තමයි හෙවත් කායේ කාය අනුපස්සී විහෙරති භාවිතා කරන ක්‍රමය තමයි ආනපාන සති සමාධිය. ආනපාන සති සමාධිය වඩනවා කියලා අපිට ප්‍රායෝගිකව මොකද කරන්න තියෙන්නේ? සතර කමඨහන් වඩන්න ඕන. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවීය සීලව. අන්න එහෙමනම් මේ සතර කමඨහන් වැඩිම තුල තමයි, වැඩිමෙන් තමයි මේ සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඒකම තමයි බුදුහාර දුක්ඛ නිරෝධගාමී පටිපදාව හෙවත් මජ්ක්‍ධිමා පටිපදා කියලා විග්‍රහ කළේ. එතකොට අපි දන්නවා රාගයක් ප්‍රහාණය කරන්න නම්, රාගයෙන් මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? අපි සතර කමඨහන් වඩනවා කියලා. අසුභානුස්සති වඩන්න ඕන, මරණානුස්සති වඩන්න ඕන. දෙක නිවැරදිව වඩනවා නම්, වැඩුණා නම් බුද්ධානුස්සතිය පූර්ණය වෙන්න ඕන. ඒ කියන්නේ උපදින්න ආපු රාග බීජය ඊදීරිලා තියෙන්න ඕන. ද්වේෂයක් ප්‍රහාණය කරන්න මොකද කරන්න ඕනේ අපි? මෙත්තානුස්සති වඩන්න ඕන, මරණානුස්සති වඩන්න ඕන. දෙක නිවැරදිව වැඩුවා නම් උපදින්න ආපු ද්වේෂ බීජය ඉදිරිලා තියෙන්න ඕන, බුද්ධානුස්සති වැඩිලා තියෙන්න ඕන. මෝහයක් උපදින්න එනවනම් මරණානුස්සති වඩන්න ඕන. නිවැරදිව මරණානුස්සති වැඩුවා නම් උපදින්න ආපු මෝහ බීජය ඉදිරිලා තියෙන්න ඕන, බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. මේකයි සතර කමඨහන්. ඒක නිසා සමුදය නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය තමයි සතර කමඨහන්. අපි සතර කමඨහන් වඩනකොට ආනපාන සති සමාධි පූර්ණය වෙනවා, සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා. එතකොට මෙන්න මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තුල තමයි අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ධර්මතාවය බලගන්වන්න පුළුවන්. ඒක ක්‍රියාකාරකම් තුනක්. ඒකමයි බුදුහාර විග්‍රහ කරන්නේ. බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදී සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදී සමන්නාගතෝ. එහෙමත් නැත්නම් ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡයි. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි සතර කමඨහන් වඩනවා කියන ක්‍රියාවලිය තුල තමයි ආනපාන සති සමාධිය පූර්ණය වෙන්නේ. හෙවත් සබ්බ පාප පස්ස කුසල අස්ස. අන්න එතන තමයි අපි දස අකුසලයෙන් මිදී නිදහස් වෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි සතර කමඨහන් වඩනකොට අන්න සම්බන්ධයක් ඇති වෙන්නයි එන්නේ. අර රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ වෙන්නයි යන්නේ. රාග බැම්මෙන් බැඳෙන්නයි යන්නේ, ද්වේෂ බැම්මෙන් බැඳෙන්නයි යන්නේ, මෝහ බැම්මෙන් බැඳෙන්නයි. එහෙම සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදින්නයි යන්නේ. අන්න එහෙමනම් ඒවත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නයි යන්නේ. අන්න එහෙනම් අපි අසුරු සැනකින් සතර කමඨහන් වඩන්න ඕන. ඒ බැඳෙන්න යන සම්බන්ධය කඩන්න ඕන. අන්න එතන තමයි එහෙමනම් සංගසා බිඳ දමන්න ඕන. ඒකට තමයි කිව්වේ සංඝං කියලා. ඒ බැඳෙන්න යන රාගය හෝ ද්වේෂය හෝ මෝහය කඩා බිඳ දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? සම්බන්ධය ඇති වෙනවා. එහෙමනම් චර වෙනවා. මොන චරද? කාමාවචර, රූපාවචර, අරූපාවචර.
එමන සංඝං කළොත් චර නන් වෙනවා. එහෙමනම් ගච්ඡාමි. ඇයි අපි මේ සතර කමඨාන් වඩන්නේ හේවත් සමුදය නිරෝධ කරන්නේ මොනාටද? දුකෙන් නිදහස් වෙන්නයි. දුකෙන් නිදහස් වෙන්නයි. ඒකනේ ක්‍රමය. ආයේ කියනම මේ දුකෙන් මිදී නිදහස් වෙන මාර්ගය ප්‍රතිපදාව අනුගමනය කරමි කියන එකයි එහෙම. හෙවත් මෙන්න මේ රාග, දෝෂ, මෝහ, සංසාර සම්බන්ධය ගසා බිඳ දමමින් කාමාවචර, රූපාවචර, අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කරමි. සතර කමඨහන් වඩනකොට හෙවත් සමුදය නිරෝධ කරනකොට තමයි ඔය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒ සංඝං කරන්න මොනවාද අපි භාවිතා කළේ? මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන හේතුඵල ධර්මය. අපි සතර කමඨහන් භාවිතා කරනවා කියන්නේ ඒ හේතුඵල ධර්මය කියන સિદ્ધාන්තය භාවිතා කරනවා. ඒ හේතුඵල ධර්මය කියන સિદ્ધාන්තයට අනුව ක්‍රියා කරනවා. ඒ හේතුඵල ධර්මය කියන સિદ્ધාන්තය අනුගමනය කරනවා. ඒක තමයි ධම්මා. හේතුඵල ධර්මයට බහාගලපා බලමින් ණය විනයට සසඳා බලමින් කාමාවචර, රූපාවචර, අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කරන. එන සංඝං කරන්න ධර්මයයි භාවිතා කළේ. එහෙනම් දැන් මොකක්ද උදා වෙලා තියෙනවනේ ප්‍රතිඵලය? අර උපදින්න ආපු රාග බීජය, ද්වේෂ බීජය, මෝහ බීජය. බීජය කියන්නේ මේ අරමුණක බීජ අවස්ථාව. රාග අරමුණ බීජ අවස්ථාව. ද්වේෂ අරමුණේ බීජ අවස්ථාව. මෝහ අරමුණක බීජ අවස්ථාව. ඒ බීජ අවස්ථාවේ තමයි පජානාති වෙන්නේ. උපදින්න කලින්. එහෙනම් ඒ උපදින්න ආපු රාග බීජය, ද්වේෂ බීජය, මෝහ බීජය අපි දැන් මොකද කරලා තියෙන්නේ? උදුරා දමලා. භව උදුරා දමලා. එහෙමනම් බුද්ධං ඒ කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමමින් කාමාවචර, රූපාවචර, අරූපාවචර චර භව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කරමි. අන්න එහෙමනම් එතන තමයි අර සමුදය නිරෝධ වුණා නම් රාගේ විතරාගේ කළා නම් එක්ක ද්වේෂේ විතදේශේ කළා නම් එක්ක මොහේ විත මොහි කළා නම් අන්න එතන තමයි පසන්න චිත්තු. අන්න එහෙමනම් පසන්න චිත්තු බුද්ධං චරණං ගච්ඡාමි, ධම්මං චරණං ගච්ඡාමි, සංඝං චරණං ගච්ඡාමි. එන සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තුල අන්න එතන තමයි අපි සිංහලෙන් කිව්වොත් තෙරුවන් සරණ යන්න. ඒක නිසා කෙනෙක්ට තවම සමුදය නිරෝධ කරගන්න බැරි වෙලා නම්, තවම සමුදය නිරෝධ කරලා නැත්තම්, ඒ පුද්ගලයා මේ ක්‍රියාකාරකම් තුන තාම කරලා නැහැ. සංඝං කරලා නැහැ තාම. එකම එක රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් තාම සංඝං කරලා නැහැ. ගහලා බිඳලා දාලා නැහැ. උපදින රාගයේ, ද්වේෂයේ, මෝහයේ මේ සංසාර ගමන පුරාවට මොකද කරලා තියෙන්නේ? ඒවා උපදවාගෙන. අර රාගීන අභිභූතෝ, ඒ රාගය කියන මහා බොරුව නිර්මාණය කරගෙන, දෝෂේන අභිභූතෝ, මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. එහෙමනම් දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඒක නිසා බුදුහාඳුර අපිට මේ ප්‍රතිපදාව කියලා පෙන්නලා දෙන්නේ සතර කමඨං.
සතර කමඨාන් වඩනකොට තමයි ආනපාන සති සමාධිය පූර්ණේ වෙන්නේ. සතර සතිපට්ඨානේ පූර්ණේ වෙන්නේ. එතකොට සතර කමඨහන් කියලා අපි කිව්වට ඇත්තටම අපි ප්‍රායෝගිකව ඒ කරන ක්‍රියාකාරකම තුල මොකද වෙන්නේ? අන්න එතන තමයි ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අට බල ගැන්වෙන්නේ. එහෙනම් ඒ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ඒ අංගාට බල ගන්නවනවා කියන තැන තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි අර අහලා තියෙනවානේ මෙන්න මෙහෙම බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියලා. එහෙනම් දැන් අපි අර සංඝං චරණං ගච්ඡාමි කියන තැන අන්න සංඝ ගුණ බලගැන් වෙනවා. එහෙනම් ධම්මං චරණං ගච්ඡාමි කියන තැන අපි ඔය කියන ධම් ගුණ බලගැන් වෙනවා. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. අන්න එහෙමනම් උපදින්න රාග බීජයේ, දේශ බීජයේ, මෝහ බීජයේ ඉදිරෙනවා. අන්න එතන එහෙනම් බුදු ගුණ කියන බලගැන් වෙනවා. අපි දැන් මේ කතා කර ඉන්නේ සම්දිට්ඨිකෝ ගැන. අපි එහෙනම් බලමු මේ සමුදය නිරෝධ කරනකොට කොහොමද මේ ධර්මයේ සඳහන් අපි කියන මේ ධම් ගුණ ඒ අසුරු සැනක් තුල මොකද වෙන්නේ කියලා. ස්වක්කාතු මේ වැඩේ කොහෙද කරන්න පුළුවන්? අධ්‍යාත්මේ. ස්වක්කාතයි. තමා විසින් තමා තුලින්. තමාගේ සිතේ තමා මේ රාගයක්, ద్వේෂයක්, මෝහයක් උපදින්න ඉන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ උපදින්න රාගය, ద్వේෂය, මෝහය හෙවත් සමුදය තමා නිරෝධ කරන්න ඕනේ. එහෙනම් මේ ක්‍රියාවලිය ස්වක්කාතයි. තමා විසින් තමා තුලින් දැක ගන්න ඕන ක්‍රියාවලිය. ස්වක්කාතයි. භගවතා භගවත කරන්න ඕන. මෙන්න මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය. මොකද එතකොට තමයි සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය දකින්න පුළුවන්. එහෙමනම් ඊ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය. ඒකට නම් මේ භගවත කරන්න ඕන. භගවත එහෙමත් නැත්නම් එක දෙකට බෙදන්න ඕන. ගත සිත. ගත සිත. තවත් විදිහකට කිව්වොත් නාම රූප. ගත සිත. තවත් පැහැදිලිව කිව්වොත් ශරීරය. බුදුහාඳුර නොඑක ආකාරයට මේ රූප කොටස බෙදලා තියෙනවා. අර කේසා ලෝමා නකා දන්තා කියලා එහෙමත් බෙදලා තියෙනවා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙමත් බෙදලා තියෙනවා. ඒ වගේම සිත අපි විග්‍රහ කළානේ දැන්. සිත විග්‍රහ බෙදලා තියෙනවා. මනෝමය ක්‍රියාකාරකම, චිත්තජ ක්‍රියාකාරකම. ඒ මනෝමය ක්‍රියාකාරකම මෝහය. චිත්තජ ක්‍රියාකාරකම තුල රාගයේ, ද්වේෂයේ හෙවත් අරමුණු බිහි වෙනවා. අන්න එහෙමනම් මේ සිතේ අර දැන් කය හෙවත් රූප කොටස බෙදුවා වගේම
සිත. මේ සිතේ උපදින අරමුණු අරමුණු වශයෙන් බෙදුවා. ඒකනේ තේසං හේතුන් හොයාගන්න පුළුවන්. සිතේ අරමුණු ಜಾති ගොඩක් උපදිනවා. ඒ උපදින අරමුණු වලින් තේසං හේතු. එහෙනම් අන්න ඒ අරමුණු අපි ඒකට විභජනය කරලා තියෙනවා. අන්න එහෙනම් ගත්ත සිත විභජනය කළා. තව බුදුහාරෝ බෙදලා මේ ගත සිත උපරිමයෙන් විභජනය කරලා තියෙනවා. ඒක නිසා වත භග කළා. නාම රූප. අන්න එහෙමනම් අපිට තේරුම් ගත්ත හැකි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ. ධම්මෝ කියන්නේ මොකද්ද? මොන ධර්මයේද? හේතුඵල ධර්මය. අන්න ඒ හේතුඵල ධර්මයට අනුව තමයි සන්දිට්ඨිකෝ. සන්දිට්ඨිකෝ දැකගත්තා. අර රාගයේ ක්‍රියාකාරීත්වයේ සමුදය දැක ගන්න ඕන. රාගයේ ක්‍රියාකාරීත්වයේ දේශේ ක්‍රියාකාරීත්වයේ මෝහේ ක්‍රියාකාරීත්වයේ. දැන් සන්දිට්ඨික වුණා නම් සන් දැකගත්තා නම් මොකද කරන්න ඕනේ දැන්? මේ රාගේ විත රාගේ කරන්න ඕන, දේශේ විත දේශේ කරන්න, මෝහේ විත මෝහේ කරන්න ඕන. කෙලෙස් අත්තරින්න ඕන. කාලිකෝ. කාල කිව්වේ කෙලෙස් වලට. කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමතු, කාලේන විපස්සනා. අකාලිකෝ. කෙලෙස් අතහරින්න ඕන. එහෙනම් කෙලෙස් අතහරිනකොට මොකද වෙන්නේ? ඒහි පස්සිකෝ. අන්න එතන තමයි අස්ස පස්ස. කුසල අස්ස වෙනවා. සබ්බ පාප හෙවත් අකුසල පස්ස වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒහි පස්සිකෝ. ඒකයි මෙතන තියෙන ප්‍රායෝගික ධර්මාර්ථය. ඉතින් අපි මේ කෙලෙස් ප්‍රාහණය කරන්නේ කොහොමද? ඕපනයිකෝ. ඕපනයිකෝ කියන එකේ තවත් තේරුමක් තමයි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකි. තවදව සම්පජානෝ සතිමා. මෙන්න මේ හේතුඵල ධර්මයට අනුව ණය විනයට සසදා බලා ගලපා බලා. එහෙමනම් මොකද වෙන්න ඕනේ දැන්? පච්චත්තං. මේ වර්තමාන මොහොතේ අර එත්තේසා තණ්හා uppajjamana uppajjati. පහියමාන පහියති. එහෙමත් නැත්නම් අර අත් නිබ්බින්දති දුක්ඛේ වර්තමාන මොහොතේම. ඒකයි තේරුම් ගන්න. එහෙමත් නැත්නම් අර්ථ විග්‍රහ කළේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. ඒ වර්තමාන මොහොතේ අර සමුදය බිහි වෙන්න යන මොහොතේ පච්චත්තං වේදිතබ්බු. විනිවිඳ දකින්න ඕන. විඤ්ඤෝහීති. විඥානය මොකක් බවටද පත් කරන්න ඕනේ? පඤ්ඤා. මේ වැඩේ කළා නම් විඥානය පඤ්ඤා කරනවා. විඤ්ඤා පඤ්ඤා කරනවා. මේ හේතු මොනවා බවටද පත් කරනවද? හීති බවට පත් කරනවා. එතන තමයි එහෙමනම් රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් අපි තේරුම් ගන්න ඕන අපි එක කෙලෙසයක් නිරෝධ කරනකොට සමුදය කියන්නේ එක කෙලෙසයක් නිරෝධ කරනවා. එක්ක රාගයක් විත රාගී කරනකොට, දේශයක් විත දේශී කරනකොට, මෝහයක් විත මෝහී කරනකොට අර සංඝං චරණං ගච්ඡාමි වෙනවා කියන ක්‍රියාකාරකම කරනවා. මේකලේ පෙන්වේ ධම්මං චරණං ගච්ඡාමි. එහි ප්‍රතිඵලයේ වශයෙන් බුද්ධං චරණං ගච්ඡාමි. අපිට අවශ්‍ය වුණේ මෙන්න මේ සන්දිට්ඨිකෝ හෙවත් මේ හේතුඵල ධර්මය භාවිතා කිරීම හෙවත් තව විදිහකටත් මෙතන මේ වචනවල ගැඹුරින් තේරුම් ගන්න ඕන. මේ වචනවල තවත් ගැඹුරින්
අර්ථගත වෙලා තියෙන දේ තමයි මේ චතු අරිය සත්‍ය. එහෙම්මම අර්ථගත වෙලා තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් ධම්මෝ සම්දිට්ඨිකෝ සූත්‍රය අහන්නෙත් ඕකනේ. ධම්මෝ සම්දිට්ඨිකෝ ධම්මෝ සන්දොට්ඨිකෝ කියන්නේ මොකද්ද කියලා? ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ අපි ඔය කියන සංඝ ගුණ, ධම් ගුණ, බුදු ගුණ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්වයන්. දැක ගන්න ඕන තත්වයන්. ස්වකල්පයි. තමා විසින් තමා තුලින්. ඒකස අපි ගාථාව කිය වැඳ වැඳ හිටියට නම් හරියන්නේ නැහැ. මේ වැඩේ කරන්න ඕන. වැඩේ කරන්න ඕන. තතර කමටහන් වඩන්න ඕන. සමුදය නිරෝධ කරන්න ඕන. ඒක නිසා මේ තියෙන්නේමත් සමුදය නිරෝධය තමයි. ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ එහෙමනම් අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයති. අන්න එහෙමනම් සමුදය නිරෝධ වෙනවා. චතුාරිය සත්‍ය දකිනවා. හැවත් සමුදය දකිනවා. නිරෝධය දකිනවා. දුක දකිනවා. දුකෙන් නිදහස් කියලා දකිනවා. පටිපදාව දකිනවා. මේ පටිපදාව තුල තමයි ඉන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන පෙන්නලා දීලා තියෙන ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ මේ නිවන් දැකීමට හැවත් මේ රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වීමට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය. ඒ ධර්මයේ ගුණනේ. එතකොට අපිට මේ සම්දිට්ඨිකෝ වෙන්න බැරුව ගියොත් කවුරු හරි මේ ධර්මය වෙනස් කළොත්, විකෘති කළොත්, මොන හරි අඩු කළොත්, මොන හරි වැඩි කළොත්, මොන හරි වෙනස් කළොත් සම්දිට්ඨිකෝ වෙන්න බැරි වෙනවා. සමුදය නිරෝධ කරගන්න බැරි වෙනවා. සංඝං කරන්න බැරි වෙනවා. අන්න ඒක තමයි සංඝ ભેදය. ඒකයි තේරුම් ගන්න. ඒක තමයි සංඝ ભેදය. අර පංච ආනන්තරීය පාප කර්ම වලින් එක. ඒකයි තේරුම් ගන්න. ඒක තමයි සංඝ ભેදය. මේ සංඝං කරන්න බුදුහාරෝ පෙන්ලා දීලා තියෙන ධර්මය. මේ හේතුඵල ධර්මය. ඒක නිසා මේ රාගයේ මත් වෙන්න, ද්වේෂයේ මත් වෙන්න, මෝහයේ මත් වෙන්න යනකොට මේ මත් වීමේ මිදී නිදහස් වෙන ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා. කවුරු හරි කියනවා නම් මැදමාවත කියලා අන්න සංඝං කරන්න තියෙන ධර්මය වෙනස් කළා. සංඝ ભેදයක් ඇති කළා. ඒකයි තේරුම් ගන්න ඕන. එතන මේ වැඩේ බොහොම බලවත්, ගැඹුරුයි. ගැඹුරුයි. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ දිට්ඨිකෝ. නමුත් අපි දන්නවා මේ පසුගිය කාලවල රටේ බොහෝ ගිහි පැවිදි මේ දිට්ඨිකෝ එහෙමත් නැත්නම් මේ සන්දක ගැනීමට කරන දේශනාව සංදේශනාව නිග්‍රහ කරපු ආකාරය. මේ සන්දිට්ඨික වූ ධර්මයට, මේ සංදේශනාවට මේ රටේ ගිහි පැවිදි අය නිග්‍රහ කරපු ආකාරය. හෙවත්
සංඝ ભેදයක් කරගත්තු ආකාරය. රාගේන අභිභූතෝ දෝෂේන අභිභූතෝ මෝහේන අභිභූතෝ වෙලා. එහෙනම් එයාට මොනවද උදා වෙන්නේ? දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ බුද්ධ ආගමේ බුද්ධ දේශනාව තුළ බොහොම පැහැදිලි. මොකද බුද්ධ ආගමේ අය මොනවද කියන්නේ? සන් කියන්නේ නිපාතයක්. නිපාත පදයක්. ඒකයි තේරුම් ගන්න. සන් කියන්නේ නිපාතයක්. නිපාත පදයක්. එහෙමනම් සුවක්කාතු භගවතා ධම්මෝ සන් දිට්ඨිකෝ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ රාගේන අභිභූතෝ දෝෂේන අභිභූතෝ මෝහේන අභිභූතෝ අන්නේ මහා බොරුවට අහු වෙලා. තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවන්ගේ නිර්මල බුද්ධ දේශනාවට එහෙම යමෙක් නිග්‍රහ කරයිද, ඒවා වෙනස් කරන්න කටයුතු කරයිද, ඒවට නිග්‍රහ කළයිද, අපහාසයට උපහාසයටපත් කරයිද, ඒ අය නොදැනුවත්ම කරගන්නේ බොහෝම ගැඹුරු පාප කර්මයක්. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන තව දෙයක්. මේ සමස්ත බුද්ධ දේශනාවම සංදේශනාවක්. සමස්ත බුද්ධ දේශනාවම සංදේශනාවක්. මොකද තේසං හේතුන් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධු. යංකින්චි සංඋදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්ම. පටිච්ච සන් උප්පාද. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක දේශනා කරලා තියෙන ඒ ධර්ම දේශනා 40000මත් සංදේශනාවන්. නිසා සමස්ත බුද්ධ දේශනාවම සංදේශනාවක්. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අර චූලහත්තිපදෝපම සූත්‍රය මේක බුදුහාමුදුරුවෝ සංදේශනාවක් දේශනා කරනවායි කියලා එහෙම්මම ඒ වචන වලින් නොකියා කලාට කරලා තියෙන හැම ධර්ම දේශනාවක්ම සංදේශනාවක්. ඒක නිසා අර චූලහත්තිපදෝපම සූත්‍රයේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මුණ ගැහෙනවා අර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තුනුරුවන් කෙරේ පැහැදිලා මේ එන පිලෝතික පරිබ්‍රාජකයා. පිලෝතික කියන පරිබ්‍රාජකයාට මුණ ගැහෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණයා. එතකොට මේ පිලෝතික පරිබ්‍රාජකයා මෙන්න මෙහෙම බුදු කෙනෙක් බිහි වෙලා මෙහෙම බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කරනවා, මෙන්න මේ ආකාරයට ධර්මයක් දේශනා කරනවා කියලා කිව්වහම ඉතින් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණය අහනවා ඔබ ඔය තරම් පැහැදෙන්න මොනවාද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කියලා. අන්න එතකොට තමයි කියන්නේ ඒව මේවකෝ අහම්භෝ යතෝ අද්දසං සමනෝ ගෝතමේ චත්තාරි පදානි. පද 4ක් අතාහං නිට්ටමගමං. නිට්ටමගමං. ඒ කියන්නේ අහන්නේ මේ ඔබ කොහොමද මේ බුදුවරයෙක් කියලා දැකගත්තේ? එහෙම නැත්නම් ඔබ කොහොමද ඒ තරම් පැහැදුනේ කියලා. මේක නිට්ටාවට ස්ථීරව පැහැදුනේ කොහොමද කියලා. එතකොට කියනවා
මම මේ නිට්ඨාවට පැහැදුනේ කොහොමද? මෙන්න මේ චත්තාරි පදානි. සම්මා සම්බුද්ධෝ භගවා ස්වක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති. මම එතනින් අන්න එනම් බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එතකොට අහනවා කතමානි චත්තාරි, මොනවද මේ පද හතර? අන්න එතකොට කියනවා තේ සමනෝ ගෝතමෝ ධම්මියා කතාය, මෙහෙම විග්‍රහයක් කරලා සන්දෙස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති. සන්දෙස්සේති, සන්දක ගන්න ඕන. සන්දකින්න ඕන. සම්මාදපේති, සම්මා. සංඋත්තේජේති, සංඋත්තේජේති. සම්පහන්සේති. එහෙමත් නැත්නම් මේකම විග්‍රහ කරලා තියෙනවා. සම්තිට්ඨති, සම්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. අපි සිංහල භාෂාවෙන් කිව්වොත් සන් දැක ගන්න ඕන. ඊට පස්සේ සන් වර කරන්න ඕන. සමුත්තේජේති හේවත් සන් දැක ගන්න ඕන, සන් වර කරන්න ඕන, සන් උච්ඡේදනය කරන්න ඕන. සමුත්තේජේති. අර තමාගේ සිතේ මුල් බැහැගෙන තියෙන. අර ඒකට තමයි විපස්සනාව අවශ්‍ය. අන්න එහෙමනම් මේ සන් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බුද්ධ දේශනාවම සංදේශනාවක්. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙන්නේ මේ සන් වලින් මිදී නිදහස් වෙන ප්‍රතිපදාවක්. සම්මා පටිපදා. සම්මා පටිපදා. ඒක තමයි එකම ක්‍රමය, මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය. සම්මා පටිපදා. හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාව, හෙවත් මජ්ක්‍ධිමා පටිපදා, හෙවත් සම්මා පටිපදා. ඒක නිසා සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල මෙන්න මේ ආකාරයට සතර කමඨහන් වැඩෙනවා. සතර කමඨහන් වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ ආකාරයට බල ගැන්වෙනවා. අපි මේක විග්‍රහ කරලා තියෙනවා. මේ සම්මා දිට්ඨි පුබ්බංගම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අර මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා කියන ක්‍රියාවලිය තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. රාගයක්, දේශයක්, මොහයක් උපදිනවා කියන්නේ මිච්ඡා සංකප්ප බිහි වෙනවා, මිච්ඡා වාචා බිහි වෙනවා, මිච්ඡා කම්මන්ත බිහි වෙනවා. අන්න එතන මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. එහෙමනම් මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති උදා කරගන්න. අන්නේ මිච්ඡා ප්‍රතිපදාවෙන් මිදී නිදහස් වෙන්න. ඒ රාගයේ, ද්වේෂයේ, මෝහයෙන් මිදී නිදහස් වෙන්න. සම්මා පටිපදා. ඒක නිසා මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය වෙනවා. ඒ කියන්නේ බල ගැන්වෙනවා. ඔහු සමුදය නිරෝධ කරන වාරයක් පාසා. අන්න එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට එහා ගිහිල්ලා සම්මා ඥාන බිහි වෙනවා. සම්මා වීමට. අන්න එහෙමනම් සම්මා විමුක්ති. හෙවත් පඤ්ඤා විමුක්ති, හෙවත් විඥා විමුක්ති, හෙවත් බුදුහාරෝ පෙන්වලා දෙන ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය කරගන්න පුළුවන්. පූර්ණය කරගන්නවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන ඒකායන මාර්ගය. මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම්
කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකමයි තියෙන්නේ. ඒක තමයි මේ සතර කමඨහන් වඩන්න ඕන. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන හේතුඵල ධර්මය දැක ගන්න ඕන. කොහෙන්ද? තමා විසින් තමා තුලින්. අන්න එහෙමනම් ස්වක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං ඒ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගැනීමෙන් රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙත්